හරි. එහෙනම් ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ B කොටස අපිට කතා කරන්න තියෙන්නේ. මේකේ කියනවා පරිපතයේ දැක්වෙනුයේ උෂ්ණත්වය පාලනය කිරීමට යොදා ගන්නා සිසිලන විදුලි පංකාවක්. සිසිලන විදුලි පංකාව ගන්න මොකටද? උෂ්ණත්වය පාලනය කිරීමට. සඳහා භාවිතා වන උෂ්ණත්ව සංවේදී ස්විච්යක්. ඒතර පංකාව ඔන් ඔෆ් කරන්න ස්විච් එකකින් මේ ස්විච් එක උෂ්ණත්වයට සංවේදී. පැහැදිලිද? උෂ්ණත්වය වැඩි වෙනකොට ෆෑන් එක ඔන් කරනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ෆෑන් එක ඔෆ් කරනවා. පැහැදිලිද? R3 යන තර්මිස්ටර් එකකි. ඒතර R3 R3 කොහෙද තියෙන්නේ කියලා බලපුවම මේක තියෙන්නේ මෙන්න මෙතන. ඒක ඇවිල්ලා තර්මිස්ටර් එකක්. තර්මිස්ටර් එකක් කියලා කියන්නේ උෂ්ණත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන කෙනෙක්. එයා එතකොට උෂ්ණත්ව සංවේදකයක් විදිහට යොදා ගන්න පුළුවන්. හරිද? ඒ උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධයක් වන අතර ප්‍රතිරෝධය උෂ්ණත්වයේ වැඩිවීමේදී අඩු වේ. ඒ කියන්නේ උෂ්ණත්වය තීටා කියලා කියන්න. තීටා සෙන්ටිග්‍රේඩ් අංශක වලින් අපි උෂ්ණත්වය කියමු. මෙයාව වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙන જાතියේ එකක්. තර්මිස්ටර්. ඒතර මේක ඇවිල්ලා NTC වර්ගයේ ඍණ උෂ්ණත්ව සංගුණකයක්. අපි කියනවා නෙගටිව් ටෙම්පරේචර් කොයිෆිෂන්ට් එකක්. ඍණ උෂ්ණත්ව සංගුණකයක් තියෙන තර්මිස්ටර් එකක් තමයි මේකේ යොදාගෙන තියෙන්නේ. හරි. ඒතර ගාන කියවගෙන යන්න මම දැන්. right. වන අතර ප්‍රතිරෝධයේ උෂ්ණත්වය වැඩි වීමේදී අඩු වේ. ඍණ උෂ්ණත්ව සංගුණකයක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ පරිපතේ දිහා බලලා අපිට පරිපතේ මේ එක එක දේවල් ටික හඳුනා ගන්න තියෙනවා. කීපයක් තියෙනවා. මෙතන රිලේ එකක් තියෙනවා, මෝටරයක් තියෙනවා, ට්‍රාන්සිස්ටරයක් තියෙනවා, ඊට අමතරව කාරකාත්මක වර්ධකයක් තියෙනවා. එහෙනම් ප්‍රධාන උපාංග හතරක් මේකේ පාවිච්චි කරලා තියෙනවා. මෝටරේ ඔන් ඔෆ් කරන්න, පිළියවනයක්, ඊළඟට ට්‍රාන්සිස්ටරයක්, ඊළඟට කාරකාත්මක වර්ධකයක් කියන උපාංග තුන භාවිතා කරලා තියෙනවා. එතකොට ඒ ටික මුලින්ම හඳුනා ගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා. හරිද? එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ පිළියවනය හරහා තමයි මෙන්න මේ රිලේ එක පිළියවනය හරහා තමයි මෝටරේ ඔන් ඔෆ් කරන්නේ. මොකක් කරාද මෝටරේ ඔන් ඔෆ් කරන්නේ? පිළියවනය හරහා. පිළියවනය නැත්නම් රිලේ එක හරහා තමයි මෝටරේ ඔන් ඔෆ් කරන්නේ. ඇයි මෝටරේ රිලේ එකක් කරා ඔන් ඔෆ් කරන්නේ? ට්‍රාන්සිස්ටරයක් කරා කෙලින්ම බැයිද? බෑ. මොකද මෝටරෙන් ගන්න ධාරාව ට්‍රාන්සිස්ටරය හරහා ගන්න බැරි නිසා සහායකට රිලේ එකක් පාවිච්චි කරලා තිනවා. එතකොට රිලේ එකේ දඟරය කොයිල් සප්ලයි එක තමයි ට්‍රාන්සිස්ටරය හරහා ස්විච් කරන්නේ. එතකොට රිලේ එකේ තියෙන කන්ටැක්ට් පොයින්ට්ස් වලින් මෝටරය ඔන් ඔෆ් කරනවා. පැහැදිලිද? අපි ඒක දන්නවා නේද? හරි. එතකොට ඒ වැඩේ කරන්න ස්විච් එක විදිහට භාවිතා කරලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරය. පැහැදිලිද? මෙන්න මේ ට්‍රාන්සිස්ටරය තමයි ස්විච් එක විදිහට භාවිතා කරලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙනකොට සංග්‍රාහක ධාරා ගලනවා. සංග්‍රාහක ධාරාව ගලාගෙන යනවා නම් රිලේ කොයිල් එකට සප්ලයි එක හම්බ වෙනවා. එතකොට මෝටරේ ඔන් වෙනවා. එතකොට මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මේ normally close එක normally open පැත්තට එනවා. මෙතන තියෙන VCC ඒක මෝටරේට ලැබෙනවා. නේද? එතකොට මේ DC මෝටරයක් ඔයගොල්ලන්ට පේන බ්‍රෂ් තියෙනවා නේද? මේ DC මෝටරේ ඔන් වෙනවා. පැහැදිලිද? right. එතකොට ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වීමක් තමයි මෙතන වෙන්නේ නේද? ස්විච් එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ළමයි ඔයගොල්ලන්ට පේනවා මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා තියෙන්නේ මොකක් කරහාද? ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා තියෙන්නේ R2 කියන ප්‍රතිරෝධය හරහා කාගේ අවුට්පුට් එකටද? කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානයට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. මේ කාරකාත්මක වර්ධකයේ අවුට්පුට්
වෝල්ටීයතාවය තමයි ට්‍රාන්සිස්ටරේ පාදමට R2 කියන ප්‍රතිරෝධය හරහා ලබා දීලා තියෙන්නේ. ඒතර කාරකාත්මක වර්ධකයෙන් තමයි ට්‍රාන්සිස්ටරේ පාලනය වෙන්නේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලා ස්විච් එක ඔන් කරනවද? ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්නේ නැතුව ස්විච් එක ඔෆ් තියා ගන්නවද කියලා තීරණය කරන්නේ කවුද? කාරකාත්මක වර්ධකය. මෙයාව නේද? හරි. මෙයා තමයි එතකොට ඒක තීරණය කරන්නේ. කාරකාත්මක වර්ධකයට ඒ තීරණය ගන්න උදව් කරන්නේ කවුද? ඒ තීරණය ගන්න උදව් කරන්නේ මෙන්න මෙයා. R1 සහ මේ තර්මිස්ටරය එකතු වෙලා හදලා තියෙනවා විභව බෙදුමක්. ඒ විභව බෙදුමේ උඩ ඔයගොල්ලන්ට පේනවා මෙතන වෝල්ට් 12ක වෝල්ටීයතාවයක් තියෙනවා. යට භූගත කරලා තියෙන. එහෙනම් මේ දෙපැත්තේ මෙන්න මේ දෙන්න වෝල්ට් 12ක වෝල්ටීයතාවයකට යටත් වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ අග්‍රය මම x කියලා නම් කරන්න. ඒක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ කාරකාත්මක වර්ධකේ අපවර්තක අග්‍රයට. පැහැදිලිද? එතකොට මෙතන අපි හිතමුකෝ තර්මිස්ටර් එකේ යම් ප්‍රතිරෝධයක අගයක් තියෙනවා. ඊට අනුරූපව මෙතන වෝල්ටීයතාවය වෙනවා කියලා වෝල්ට් 9ක් කියලා නිකන් අගයක් අපි හිතමු 9යි වෝල්ට්. ඒතර මේ 9යි වෝල්ට් කියන වෝල්ටීයතාවය අපවර්තක අග්‍රයට ප්‍රදානය කරලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙන්න මේ ප්‍රතිරෝධය අඩු වෙන නිසා මේ 9යි වෝල්ට් කියන එක පහළ යනවා. හරි. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් පොඩි අදහසක් ගන්න පුළුවන් මොකද උෂ්ණත්වයේ වැඩි වීමේදී අපවර්තක අග්‍රයට ඒ කියන්නේ මෙන්න මෙයාම V1 කියන්න V1 මෙයා V2 කියන්න V2 අපවර්තක අග්‍රයට ප්‍රදානය කරලා තියෙන වෝල්ටීයතාවයේ V1 පහළ යනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. පැහැදිලිද? හරි. ඊළඟට තවත් එක්කෙනෙක් ඉන්නවා මේකේ තේරුම් ගන්න අය ගොඩයි නේද? ඒ තමයි එක පැත්තක් 12 වෝල්ට් දීලා විචල්්‍ය ප්‍රතිරෝධකයක් හරහා අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය දීලා තියෙනවා. නේද? අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය දීලා තියෙනවා. මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ හරහා. ඒතර විචල්්‍ය ප්‍රතිරෝධකයේ කරකවද්දී V2ට බිඳුවේ සිට 12 වෝල්ට් දක්වා විචලනය වන වෝල්ටීයතාවයක් ලබා දෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒක එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන අපි මේ ෆෑන් එක ඔන් කරන උෂ්ණත්වය සෙට් කරන්න තමයි මේක පාවිච්චි කරලා දෙන්නේ. කියන්නේ උෂ්ණත්වය වෙනස් කරන්න. අපි හිතමුකෝ මෙතන වෝල්ටීයතාවය අපි වෝල්ට් 10ට හැදුවා කියලා. 10යි වෝල්ට්. හරිද? මෙතන වෝල්ටීයතාවය 9යි නම් අපවර්තක අග්‍රයට වඩා අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය වැඩි. එහෙමනම් V output එක මොකද වෙන්නේ? මේ දෙන්නගේ වෙනස වගේ ප්‍රමාණයක් වෙනස ಗುಣ කරනවා මේ ගේන් එකෙන්. ඒ කියන්නේ ලාභයෙන් ಗುಣ කරලා output එක එනවා. ඒකත් මම මෙතනම කියලා දෙන්නම්කෝ. ඔන්න V1 කියන්නේ මොකද්ද? V1 කියලා කියන්නේ අපවර්තක අග්‍රයේ වෝල්ටීයතාවය. තක අග්‍රයේ වෝල්ටීයතාවය. හරිද? ඒක මම දැන් ගත්තේ වෝල්ට් 9ක් කියලා. V2 කියලා කියන්නේ අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය. ඒක මම දැන් ගත්ත 10 වෝල්ට් කියලා. එතකොට ප්‍රධාන වෝල්ටීයතාවයේ V input එක වෙන්නේ V2 අඩු කිරීම V1. ඒ කියන්නේ 10 අඩු කිරීම 9යි 1 වෝල්ට් තමයි ඉන්පුට් වෝල්ටේජ් එක එන්නේ මේ දෙන්නගේ වෙනස. එතකොට V output එක කොහොමද ළමයි එන්නේ? V output සමානයි AV වෝල්ටීයතා ලාභයේ වතාවක් V input. වෝල්ටීයතා ලාභය ඉතා විශාලයි 10 5ක් විතර වෙනවා මේ වගේ. V in එක
1 වෝල්ට්. එතකොට අවුට්පුට් එක 10 5ක් වෝල්ට් ලක්ෂයක් විතර වෙනවද? වෙන්න ඕන තියරිටිකලි. නමුත් මේක VCCට වඩා වැඩි වෙන්න බෑ. ඒක නිසා V output එක සමාන වෙනවා VCCට. ඒ කියන්නේ 12යි වෝල්ට්. පැහැදිලිද? තේරෙනවද කියන එක? එහෙනම් ඔයගලන්ට තේරෙනවා අපවර්තක නොවන අග්‍රේ වෝල්ටීයතාවය අපවර්තක අග්‍රේ වෝල්ටීයතාවයට වඩා වැඩි වෙනකොට ප්‍රතිදානය VCC වෙනවා කියලා. නේද? අවුට්පුට් එක VCC වෙනවා. ඒක ධන VCC ළමයි. පැහැදිලිද? right. ඒකට ඔන්න එතන ධන VCC වෙනවා. එතකොට මෙතන අවුට්පුට් එක තමයි දැන් කීයද උනේ? වෝල්ට් 12ක් උනේ නේද? ඒක 12ක් වුණා නම් මෙන්න R2 හරහා ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙනවා. නැඹුරු වෙලා රිලේ එක පිළියවණය ඔන් වෙලා මොකද වෙන්නේ? පිළියවනේ contact point හරහා මෝටරය රන් වෙන්න ගන්නවා. ඒතර මෝටරයට සම්බන්ධ කරලා තියෙන නේද? ෆෑන් එක කරගෙන හින්දා උලන් ගහලා කාමරේ නිමනවා නේද? right. ඔක තමයි වෙන්නේ. හරි. එතකොට ඔය සිද්ධියත් එක්කලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. මම හිතනවා දැන් මම කියපු කරුණුත් එක්ක සෑහෙන දෙයක් ඕගොල්ලන්ට පැහැදිලි වුණා කියලා. මේකත් එක්ක අපි බලමු අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. අහලා තියෙනවා පරිපතයේ පහත උපාංගවල කාර්යයන් විස්තර කරන්න කියලා. VR1. හරිද? මම මේ ටික මකා ගන්නම්. ඒතකොට ලේසි. VR1 ව මොකටද පාවිච්චි කරලා තියෙන්නේ ළමයි? VR1 වෙනස් කරද්දි මොකද්ද වෙනස් වෙන්නේ ළමයි? VR1 වෙනස් කරද්දි මොකද්ද වෙනස් වෙන්නේ? අපවර්තක නොවන අග්‍රේට දීලා තියෙන වෝල්ටීයතාව නේද? ඒතර VR1 වෙනස් කරද්දී අපවර්තක නොවන අග්‍රේට දීලා තියෙන වෝල්ටීයතාවය වෙනස් වෙනවා කියලා කිව්වා නම් හරි. හරි. ඇත්තටම ප්‍රායෝගිකව ඕකෙන් මොකද්ද අපි කරන්නේ? වෝල්ටීයතාව වෙනස් කරනවා අපිටත් තියෙන නේද? මොකද්ද ඇත්තටම ප්‍රායෝගිකව කරන්නේ? මෙයාට දීලා තියෙන වෝල්ටීයතාවය වෙනස් කරනවා කියන්නේ ෆෑන් එක ඔන් ඔෆ් වෙන උෂ්ණත්වය අපි සීරු මාරු කරනවා. එහෙනම් මේකට උත්තර දෙකක් පිළිගන්නවා. එකක් VR1 මගින් නැත්නම් අපවර්තක නොවන අග්‍රයට ලබා දෙන වෝල්ටීයතාව වෙනස් කිරීම එක. අනිත් එක තමයි මොකද්ද VR1 ගෙන් කරන්නේ? ඒක හෝ ඇත්තටම සිද්ධ වෙන්නේ පංකාව ක්‍රියාත්මක වන උෂ්ණත්වයේ සීරු මාරු කිරීම. පැහැදිලිද? right. එතකොට ඕක උත්තරේ විදියට දීලා තිබුණා නම් එතන ඔයගලන්ට ලකුණු 5ක් දීලා තිබුණා. මේකේ. පැහැදිලිද? එතකොට මෙන්න මෙයා VR1 කරන්නේ පංකාව ක්‍රියාත්මක වන උෂ්ණත්වයේ සීරු මාරු කරනවා. කොහොමද ඒක කරන්නේ? අපවර්තක නොවන අග්‍රයට දීලා තියෙන වෝල්ටීයතාවය වෙනස් කරලා තමයි එයා ඒක කරන්නේ. R1 සහ R3 තර්මිස්ටරේ ශ්‍රේණිගත සම්බන්ධය. දැන් අහනවා මෙයාලා ගැන. දැන් මම මෙයා ඕගොල්ලන්ට ඉස්සෙල්ලා කියලා දුන්නා මේ දෙන්න මොකද්ද කරන්නේ? විභව බෙදුමක් විදියට ක්‍රියාත්මක වෙලා අපවර්තක අග්‍රයට වෝල්ටීයතාවය ලබා දීම තමයි කරන්නේ නේද? right. එහෙනම් උත්තරේ මොකද්ද? විභව බෙදුමක් ලෙස ක්‍රියාත්මක වෙමින්
ක්‍රියාත්මක වෙමින් විභව බෙදීමක් ලෙස ක්‍රියාත්මක වෙමින් අපවර්තක අග්‍රයට වෝල්ටීයතාව ලබා දීම තමයි කරන්නේ. වෝල්ටීයතාවක් ලබා දීම. මතක තියාගන්න ඕන මෙන්න මේ දෙන වෝල්ටීයතාවය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙද්දි ප්‍රතිරෝධය අඩු වෙන නිසා තර්මිස්ටරේ ප්‍රතිරෝධය R3 අගේ අඩු වෙන හින්දා නේද? අපවර්තක අග්‍රයට ලැබෙන වෝල්ටීයතාවයද අඩු වෙනවා. පැහැදිලිද? මේක මේ අවශ්‍ය වෙන්නේ මේ කොටස. මේ ටික ලිව්වා නම් ඇති විභව බෙදීමක් ලෙස ක්‍රියාත්මක වෙමින් අපවර්තක අග්‍රයට වෝල්ටීයතාව ලබා දීම කියන එක රේකටත් ලකුණු 5ක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. කාරකාත්මක වර්ධකය මොකද්ද කරන්නේ? මොකටද වර්ධකයක් දාලා තියෙන්නේ? මෙයා මොකද කරන්නේ? මෙයා කරන්නේ අපවර්තක සහ අපවර්තක නොවන. දැන් මෙයාට දීලා තියෙන වෝල්ටීයතාවයයි මෙයාට දීලා තියෙන වෝල්ටීයතාවයයි දෙක සංසන්දනය කරලා V output එක ලබා දීම හෝන දීම තමයි කරන්නේ. පැහැදිලිද? එහෙනම් එයා සංසන්දකයක් ලෙස වැඩ කරනවා කාරකාත්මක වර්ධකය. එයා මොකක්ද කරන්නේ? සංසන්දකයක් විදියට සංසන්දකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කවුරුද සංසන්දනය කරන්නේ? අපවර්තක අග්‍රයේ වෝල්ටීයතාවය. මම ඉස්සෙල්ලා කිව්වේ V1 කියලා නේද? එහෙම නැත්නම් මේකට අපි V ඍණ කියන එකත් පාවිච්චි කරනවා. හා කවුද ආය සංසන්දනය කරන්නේ? V2 කියලා මම ඉස්සෙල්ලා කිව්වා. අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය. මේ දෙන්න තමයි සංසන්දනය කරන්න ළමයි. හරිද? හරි. සංසන්දකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. D1 ඩයෝඩය ආයේ වෙන පැත්තකට අපි අරන් ගියා. මේ D1 ඩයෝඩයෙන් මොකද කරන්නේ? මෙයා ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහක ධාරාව ලැබෙන්නේ සංග්‍රාහක ධාරාව ගලන්නේ පිළියවනේ දඟරේ හරහා කියලා. මෙයා මොකද්ද? ප්‍රේරකයක්. එතකොට මේ පිළියවන දඟරේ ධාරාව ලැබෙන්න සහ එතකොට එයා ස්විච් වෙනකොට මේක ඇති වෙනවා ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක්. ඒ ප්‍රතිවිද්‍යුත්ගාමක බලයෙන් හින්දා ට්‍රාන්සිස්ටරේට හානි වෙන්න පුළුවන්. ඒක වළක්වන්න D1 කියලා ඩයෝඩය සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. ඒතර D1 ඩයෝඩයෙන් මොකද්ද කරන්නේ? පිළියවන දඟරේ ඇතිවන ප්‍රතිවිද්‍යුත්ගාමක බලයෙන් හානි සිදුවීම වැළැක්වීම. කාටද හානි වෙන්නේ? ට්‍රාන්සිස්ටරේට තමයි බොහෝ විට. හානි සිදුවීම වැළැක්වීම තමයි එයා කරන්නේ. එතකොට මේ මෙතෙන්ටත් සංසන්දකයක් ලෙස වැඩ කරනවා කියන එකටත් ලකුණු 5ක් දීලා තිබුණා. D1 ඩයෝඩේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා කියන එකටත් 5ක් දීලා තිබුණා. ඊළඟට R2 ප්‍රතිරෝධයෙන් මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. ඊළඟට R2 ප්‍රතිරෝධයෙන් මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා ළමයි. R2 කියන්නේ කවුද? මෙන්න මෙයා නේද? මෙන්න මෙයා තමයි R2 ප්‍රතිරෝධය. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන V output එකක් එනවා. මොකක්ද output එක? මේ output එක වෙන්නේ කාරකාත්මක වර්ධකයෙන් ඉවතට ගලාගෙන යන ඉවතට දෙන වෝල්ටීයතාවය. ඒ වෝල්ටීයතාවය අපි දන්නවා ලොකු අගයක්. ඒ ලොකු අගය මොකද ධාරාලාභ වෝල්ටීයතා ලාභය ඉතා විශාලයි මේ එකේ. ඒකින්ද ලොකු අගයක් වෙනවා. නමුත් ඒ ලොකු අගය
12යි වෝල්ට සීමා වෙනවා. මොකද මෙතන දීලා තියෙන ධන VCC 12යි වෝල්ට් ඊට වඩා වැඩි අවුට්පුට් එකක් දෙන්න බෑ මෙයාට. එතකොට ඒක 12ක් ආවොත් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙන්න වැඩි. එහෙනම් වැඩි පාදම ධාරාවක් යන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? ට්‍රාන්සිස්ටරේ පාදම ධාරාව පාලනය කිරීම IB පාලනය කිරීම. එහෙම නැත්නම් පාදම ධාරාව පාලනය කිරීම කියන එක පාදම ධාරාව පාලනය කිරීම සඳහා තමයි R2 ප්‍රතිරෝධය භාවිතා කරන්නේ. ඒකටත් ලකුණු 5ක් දීලා තිබුණා. එතකොට ඔයගොල්ලන්ට මේ කොටස් 5 හඳුනා ගන්නවට වැඩ කරන්නේ කොහොමද කියලා ලකුණු 25ක සම්පූර්ණ ප්‍රමාණයක් එතෙන්ට ලැබෙනවා. ඊට පස්සේ තර්මිස්ටරය සංවේදී වන උෂ්ණත්වයට අනුකූලව ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී කලාප පැහැදිලි කරන්නලු. මේ ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් විදිහට වැඩ කරද්දී පවතින ක්‍රියාකාරී කලාප දෙකයි තියෙන්නේ. මොකද්ද? ට්‍රාන්සිස්ටරය ඕෆ් නම් ඕෆ් වෙන්න ඕන මොන උෂ්ණත්වවලදීද? අඩු උෂ්ණත්වවලදී. උෂ්ණත්වය අඩුයි කියලා කියන්නේ මෙතන R3 බොහොම පොඩි නේද? R3 යගේ කුඩයි. මෙයා කුඩයි නේ. උෂ්ණත්වය අඩුයි නම් මෙයා කුඩයි. මෙයා කුඩාගයකදී මෙතෙන්ට ලැබෙන වෝල්ටීයතාවයත් කුඩයි නේද? එහෙනම් අපවර්තක අග්‍රයට ලැබෙන වෝල්ටීයතාවයත් කුඩයි. නේද? රයිට්. ඒ වෙලාවට මොකද වෙන්න ඕන? ෆෑන් එක ඕෆ් වෙන්න ඕන. එහෙනම් ට්‍රාන්සිස්ටරය අඩු උෂ්ණත්වවලදී ඕෆ් ස්විච් එකක් විදිහට වැඩ කරන්න ඕන. පරිපථය සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? මෝටරේ ඔන් වෙන්නේ නැහැ. වැඩි උෂ්ණත්වවලදී මොකද වෙන්නේ? R3 ගේ අගය විශාල වෙනවා. වැඩි උෂ්ණත්වවලට යද්දී මේ R3 අගය විශාලයි. එතකොට මෙතෙන්ට ලැබෙන වෝල්ටීයතාවයත් විශාලයි. එතකොට ට්‍රාන්සිස්ටරය ඔන් වෙලා මොකද වෙන්නේ? වැඩි උෂ්ණත්වවලදී නෑ වැරදුනා නේද ළමයි? ඔව් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මම මේක කිව්වේ NTC එකක් තියෙන මෙතන. සුට්ටක් ඒක නිවැරදි කරගමු. ට්‍රාන්සිස්ටරය අඩු උෂ්ණත්වවලදී මොකද වෙන්නේ? අඩු උෂ්ණත්වවලදී ට්‍රාන්සිස්ටරය ඕෆ් වෙන්න ඕන. ට්‍රාන්සිස්ටරය ඕෆ් වෙනවා. ඕෆ් වෙලා මෝටරේ වැඩ කරන්නේ නැතු වෙනවා. හරිද? අඩු උෂ්ණත්වවලදී මොකක්ද වැඩි? අඩු උෂ්ණත්වවලදී මම ඉස්සලා මෙන්න මෙතනදී තමයි ගැටලුව ආවේ. උෂ්ණත්වය අඩු වෙද්දී මෙන්න මේ R3 වැඩි අගයක්. R3 වැඩි නම් මෙතෙන්ට සපේන වෝල්ටීයතාවයත් වැඩි. අගයක්. එතකොට අපවර්තක නොවන අග්‍රේ වෝල්ටීයතාව අපවර්තක අග්‍රේ වෝල්ටීයතාවයට වඩා වැඩි වෙනකොට ට්‍රාන්සිස්ටරය මොකද වෙන්නේ? ඕෆ් වෙන්න ඕන. පාදම ධාරාවයට නොලැබී යන්න ඕන. පැහැදිලිද? ඊළඟ අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මෙයා අඩු වෙනවා. R3 ගේ අගය අඩු වෙනවා. R3 ගේ අගය අඩු වෙනවා නම් මෙතෙන්ට සපේන වෝල්ටීයතාවයත් අඩු වෙනවා. එතෙන්ට සපේන වෝල්ටීයතාවය අඩු වෙද්දී ට්‍රාන්සිස්ටරය මොකද වෙන්න ඕන? ඔන් වෙලා ස්විච් එකක් විදිහට වැඩ කරන්න ඕන. පැහැදිලිද? එහෙනම් තර්මිස්ටරය පවතින අවස්ථා දෙකයි. එකක් අඩු උෂ්ණත්වවලදී ට්‍රාන්සිස්ටරය මොන කලාපෙද තියෙන්නේ? කපා හැරි කලාපයට යනවා. කපා හැරි කලාපය. එතකොට මේකෙදි පාදම ධාරාව ගලන්නේ නේද? සංග්‍රාහක ධාරා ගලන්නෙත් නැහැ නේද? රිලේ එක ඔන් වෙන්නෙත් නැහැ.
නේද? පිළියවන දඟරේ ඔන්න නැහැ මෝටරේ ඕෆ්. හරි. වැඩි උෂ්ණත්වවලදී මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරය සංතෘප්ත කලාපයටපත් වෙන්න ඕන. සංතෘප්ත කලාපයට IB ගලනවා, IB විශාලයි බිඳුවයි නේද? IC ගලනවා, IC යාගේ උපරිමයට ඇවිල්ලා ඉන්නේ max. ඒකනේ සංතෘප්ත වෙලා කියන්නේ. IC උපරිම වෙනවා නේද? හරි. එතකොට අඩු උෂ්ණත්වවලදී R3 ප්‍රතිරෝධය මොකද ළමයි? අඩු උෂ්ණත්වවලදී තර්මිස්ටරේ ප්‍රතිරෝධය වැඩි නේද? අඩු උෂ්ණත්වවලදී තර්මිස්ටරේ ප්‍රතිරෝධය වැඩි. ඒක නිසා අපවර්තක අග්‍රයට ලබා දෙන V1 වෝල්ටීයතාවය වැඩි අගයක් වෙනවා. වැඩි උෂ්ණත්වවලදී R3 අගය වැඩි උෂ්ණත්වවලදී R3 අගය අඩුයි. එහෙනම් V1 ඒ කියන්නේ අපවර්තක අග්‍රයට ලබා දෙන වෝල්ටීයතාවය අඩු අගයක් බවට පත් වෙනවා. හරිද? ඒතර මේ ටික අවශ්‍ය කරන්නේ නැහැ. අඩු උෂ්ණත්වවලදී කපාහැරි කලාපය කියන එකයි වැඩි උෂ්ණත්වවලදී සංතෘප්ත කලාපය කියන එකයි සඳහන් කරලා තිබ්බනම් ප්‍රමාණවත්. ඒකට ලකුණු 10 බැගින් ලැබිලා තියෙනවා. බලන්න ලකුණු 20ක් එතෙන්ට නේද? මේකට 10යි. මේකට 10යි. 10 බැගින් ලකුණු 20ක් ඕගොල්ලන්ට එතෙන්ට ලැබිලා තියෙනවා. හරිද? 10 බැගින් ලකුණු 20ක් එතෙන්ට ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. හරි. ට්‍රාන්සිස්ටරේ තියෙන කලාප දෙකත් හරි. හරි. ඊළඟට කියනවා කාරකාත්මක වර්ධකයේ උපරිම ප්‍රතිදාන විභවය. මොකද කියන්නේ? කාරකාත්මක වර්ධකයේ උපරිම ප්‍රතිදාන විභවය. ඒ කියන්නේ අවුට්පුට් එක උපරිම සැපයුම් විභවය දක්වා ඉහළ නැංවිය හැකියයිද? ඒ කියන්නේ ළමයි මේකනේ. මෙන්න මෙතන V output එක සැපයුම් විභවය දක්වා ඉහළ දාන්න පුළුවන්. ඒ කියන්නේ 12 වෝල්ට් දක්වා ඉහළ දාන්න පුළුවන්. ඒක අපි දන්නවනේ. නේද? ඒක අපි දන්නවා. 12 වෝල්ට් දක්වා ඉහළ නැංවිය හැකියයිද? ට්‍රාන්සිස්ටරයේ සිලිකන් වර්ගයේ එකක් යයිද? සිලිකන් වර්ගය කිව්වහම එතනදී ඔයගොල්ලන්ට අදහසක් එන්න ඕන මේකෙදී සිලිකන් නම් පාදම විමෝචක වෝල්ටීයතාව VBE සමානයි 0.6ක් හෝ 0.7ක් කියලා අදහසක් එන්න ඕන. පැහැදිලිද? සලකා උපරිම පාදම ධාරාව මයික්‍රෝඇම්පියර් 100ක් වීම සඳහා R2 ප්‍රතිරෝධය ගණනය කරන්නලු. දැන් මම ආයෙ මෙතෙන්ට යනවා. හරිද? මෙන්න මෙතන දැන් V output නේ තියෙන්නේ. ඒක VCC කියමුකෝ අපි නේද? හරි. එතකොට එතන වෝල්ටීයතාව VCC සමාන වෙනවා මොකද්ද? මෙතනින් R2 හරහා එන්නේ IB නේද ධාරාව? IB ධාරාවක් එන්නේ. වෙනවනේ. IB ධාරාවක් එන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉඳලා මේ පාදම පැත්තට ධාරා ගලනවා කියලා කියන්නේ මේ පැත්තට විභව බැස්මක් තියෙන්නේ. බැස්ම තියෙන පැත්තටනේ ධාරා ගලන්නේ. එහෙනම් IB R2 කියන විභව බැස්මක් තියෙනවා මේක හරහා නේද? එහෙනම් VCC අඩු සමානයි IB R2. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ මෙතන පාදම මෙතන විමෝචකය. එහෙනම් මෙතනින් මෙතෙන්ට පාදම විමෝචක සංදියෙන් විභව බැස්මක් තියෙනවා. ඊට පස්සේ බිඳුව හම්බෙලා නේද? රයිට්. පාදම විමෝචක සංදියේ විභව බැස්මක් තියෙනවා. නම් ඊළඟට අපි ඒක සඳහන් කරන්න ඕන. සමානයි එකතු කිරීම VBE පාදම විමෝචක සංදිය. ඔන්න අපි VCC ගෙන් පටන් අරගෙන පාදම විමෝචක සංදිය හරහා බැස්සා. මෙහෙමනේ.
පටන් ගත්තා. මෙතනින් බැස්ස නේද? මෙතන තිබ්බ වෝල්ටේජය මොකද්ද? VCC. මෙතන R2 ප්‍රතිරෝධය තිබුණා. ඊට පස්සේ මෙතන පාදම විමෝචක සංදියේ වෝල්ටේජය තිබ්බා නේද? VB. ඊට මෙතනින් R2 හරහා බහැලා VBE හරහා බැස්සා. VCC VBE හරහා බැස්සා නේද? හරි. ඒක තමයි අපි කරේ. මෙතනින් යන්නේ R2 මෙතනින් මෙතෙන්ට තියෙන වෝල්ටේජය කොතනද? පාදමේ ඉඳලා විමෝචකයට තියෙන වෝල්ටේජය තමයි VBE කියුවේ නේද? මෙතනින් ගලාගෙන යන ධාරාව තමයි IB පාදම ධාරාව කියලා කිව්වේ. හරිද? right. ඒතර ඒ විදිහට අපි මෙතනින් සමීකරණය ගත්තා. දැන් මේක විසඳලා අපිට පුළුවන් හොයාගන්න R2 වගේ. R2 විතරයි දන්නේ නැති කෙනෙකුට ඉන්නේ සමාන වෙනවා VCC අඩු කිරීම VBE බෙදීම IB ට නේද? VCC කීයද? VCC මෙතන උපරිමයට එනවා කියලා තියෙනවා 12 වෝල්ට්. කිව්වේ නැතත් අපි දැනගන්න ඕන. මෙන්න මේ දෙන්නගේ වෝල්ටීයතා වෙනස බලලා අවුට්පුට් එක ගන්න අපි දැනගන්න ඕන. right? ඒකත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. එතකොට බලන්නකො ළමයි මේක දිහා. right? මෙන්න මෙයාගේ වෝල්ටීයතාවය V1 විශාලයි නම් V2ට වඩා. ඒ කියන්නේ මෙයාගේ ධන එකේ වෝල්ටීයතාවයට වඩා විශාලයි නම් අපවර්තනයේ වෙච්ච අවුට්පුට් එකක් එන්නේ. හරිද? අපවර්තනයේ වෙලා අවුට්පුට් එක එන්නේ V අවුට්පුට් එක. ඒ කියන්නේ ඍණාගයක්. right? නමුත් ඍණ පැත්තේ වර්ධනයක් වෙන්න විදියක් නැහැ. මොකද ඍණ VCC දීලා නැහැ. V2 විශාලයි V1 නම් වර්ධනය වෙන්නේ ධන පැත්තේ වර්ධනයක් VCC දීලා තියෙන නිසා. හරිද? මේ වෙනස නිසා වෙන වර්ධනය ඒ කියන්නේ V input එක සමාන වෙනවා V2 ඍණ V1 අගයට. මම අර ඉස්සෙල්ලා හැදුවා වගේම මෙතන වෝල්ට් ගානක් යම් ගානක් දාමු. ඉස්සෙල්ලා මම දැම්මේ 10යි. මෙතන 1යි. sorry මෙතන 9යි. එතකොට උෂ්ණත් 1 වෝල්ට් කියලා ආවා. ඒක අපිට හදන්න පුළුවන් AV නේද? V output සමානයි AV වතාවක් V input කියලා. මේක 10/5ක් විතර වෙනවා. V input එක 1යි. එතකොට output එක 10/5ක් වෙන්නේ නැහැ. VCC ට සීමා වෙනවා. V output සමානයි ධන VCC. මේක සමාන වෙනවා ධන 12 වෝල්ට්. ඉස්සෙල්ලත් මම මේක හැදුවා. ඒකට ඒක කිව්වත් නැතත් අපි දන්නවා මෙතන වෝල්ටීයතාවයේ වෝල්ට් 12ක් එනවා කියලා. එහෙනම් ඒක පාවිච්චි කරලා අපිට ගාන දාගෙන යන්න පුළුවන්. මෙතන 12 වෝල්ට්. මෙතන 0.6 හෝ 7 පාවිච්චි කරන්න පුළුවන්. මම 0.6යි කියලා ගන්න. IB 100 වැඩි කිරීම 10 ඍණ 6යි මයික්‍රෝ නිසා. ඒතර මේක සුළු කරපුවම උත්තරේ එනවා 11.3 බෙදීම 11.4 නේද? 11.4 බෙදීම 10 ඍණ 4යි කියලා. එතකොට උත්තරය අපිට ගන්න පුළුවන් 114යි කිලෝ ඕම් කියලා. තව චුට්ටක් සුළු කරන්නම්කෝ. 11.4යි උඩට යනවා 10/4 විදියට නේද? ඊට පස්සේ 114යි 10 3ක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මට ගන්න පුළුවන් 114යි කිලෝ ඕම් විදියට R2. හරිද? right. මට මේකම හදන්න පුළුවන් ළමයි මෙතන
0.7යි කියලා අරගෙන එතකොට 12 අඩු කිරීම 0.7යි. ඒ කියන්නේ පාදම විමෝචක වෝල්ටේජ් බැස්ම එහෙම කියලා ගත්තොත් මෙතනත් ඉස්සලා වගේම 100 වැඩි කිරීම 10 ඍණ 6යි. එතන මෙතන ඉන්නේ 11.3 බෙදීම 10 ඍණ 4ක් කියලා. එහෙම වුණාම එන්නේ 11.3 ගුණ කිරීම 10 4ක් කියලා. එහෙම වුණාම එන්නේ 113යි කිලෝ ඕම් කියලා. එතකොට මේ අගයන් දෙකටම මාකින් එකේ ලකුණු දීලා තිබ්බා. මෙතනදී මතක තියාගන්න ඕන සමීකරණය ලියලා ගන්නවට සමීකරණය ලියනවට ලකුණු 9ක් දීලා තිබ්බා ළමයි. හරිද? ආදේශ කරනවට ලකුණු 8යි. හරිද? උත්තරයට ලකුණු 2යි. ඊළඟට ඒකකයට 1 ලකුණයි. බලන්න ළමයි. ලකුණු 20ක් මේ ගානට ඔයගලන්ට දීලා තිබුණා. පැහැදිලිද? 20ක් මේ ගානට ඔයගලන්ට ලකුණු හම්බෙලා තිබුණා. එහෙනම් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නය කාරකාත්මක වර්ධකයක් සංසන්දකයක් විදිහට භාවිතා කිරීම කියන කොටස විදිහට දීලා තිබුණේ. ඒකත් මම කතා කරා. එතකොට අපි 2019 විදුලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න සියල්ලම කතා කරලා ඉවරයි. මම හිතනවා ඔයගොල්ලන්ට මේක අරලා ලොකු උදව්වක් හම්බෙන්නේ නැති කියලා. එහෙමනම් විභාගය හොඳට ලියන්න. හොඳ ප්‍රතිඵලයක් ගන්න බලාගෙන නේද? කොරෝනා ප්‍රශ්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුවපතනවා. හොඳ ප්‍රතිඵලයක් ගන්න හොඳ විභාගෙට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මම පහලින් WhatsApp නම්බර එක දාන්නම්. නම්බර එක ගොඩක් දෙනා දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නවනම් මේකට ප්‍රශ්න යොමු කරන්න තියෙනවා. ඒවට මම WhatsApp කරාම උත්තර දෙන්නම්. හරි. right එහෙනම් අපි පාඩම ඉවර කරමු. ආයුබෝවන්.